දවසක් සියලුම දෙනාට ආදරණීය නංගී මල්ලිය ඔයාලම එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨ ශිෂ්‍ය සංගමය මගින් ඉදිරිපත් කරන ලබන සරසවි දියවර විභාගත්වල සමගි. අද අපි සාකච්ඡා කරන්න යන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදිය විෂයට අදාළව ප්‍රශ්න පත්‍ර අංක 4 යටතේ බිම්මැනීම හා තලමිතිය පාඩමේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ඒවාට උත්තරයි. අපි පළවෙනි ප්‍රශ්නයට යමු. පළවෙනි ප්‍රශ්නේ උපුටා ගත්තේ 2015 විභාග ප්‍රශ්න පත්‍රයෙන්. පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් අහලා තියෙන්නේ දම්වැල් මැනීමේදී දෘෂ්ටි චතුරස්‍රය යොදා ගන්නු ලබන්නේ. උත්තර පහක් දීලා තියෙනවා. වස්තුවකට ඇති දුර සෙවීම සඳහාය, අනුලම්බ සෙවීම සඳහාය, ප්‍රධාන රේඛා ලකුණු කිරීම සඳහාය, භූමිය මත මැනුම් පොළවල් ලකුණු කිරීම සඳහාය, දිශා සොයා ගැනීම සඳහාය කියලා. එතකොට දම්බෙල් මැනීම කියලා කියන්නේ රේඛීය දුර මැනීමට භාවිතා කරන ක්‍රමයක්. දම්වැලක් ආධාරයෙන් තමයි මේ දුර මැනුම් කරන්න ලබන්නේ. එතකොට දම්බෙල් ගත්තමත් ඒකේ වර්ග තියෙනවා එක එක මීටර් 20 දිග, මීටර් 30 දිග, මීටර් 50 ඒ වගේ විවිධ වර්ග තියෙනවා. එතකොට දම්වැල් මැනීමේදී දෘෂ්ටි චතුරස්‍රය ගන්නෙ මොකටද කියලා තමයි මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ. එතකොට මේ දෘෂ්ටි චතුරස්‍ර තුනක් තමයි මේ ඔයගලන්ට පහලින් අරන් දක්වලා තියෙන්නේ. එතකොට දෘෂ්ටි චතුරස්‍රය යොදාගන්නේ අනුලම්බ සෙවීම සඳහා කියන එක තමයි මේකේ පිළිතුර වෙන්නේ. මොකද දෘෂ්ටි චතුරස්‍රයෙන් බලලා තමයි අනුලම්බ ලකුණු කරන්නේ. අනුලම්බයක් කියලා කියන්නේ දම්වැල් රේඛාවක ඉඳලා ගොඩනැගිල්ලකට නැත්තම් ඒ භූමියේ පිහිටි මොකක් හරි දෙයකට, ඒ කියන්නේ ගලක් වගේ අපි සිතියමක දක්වන්න ඕන දෙයකට අඳිනු ලබන රේඛා. එතකොට ඒක අංශක 90ට අඳින්නත් පුළුවන් ප්‍රධාන රේඛාවේ ඉඳලා අංශක 45ට අඳින්නත් පුළුවන්. එතකොට මේක යොදා ගන්න ලබන්නේ මේ පින්තූරේ දැක්වෙන එක අංශක 90 ලකුණු කිරීමට තමයි මේක යොදා ගන්න. ඒ වගේම මේකෙන් අංශක 90 අංශක 45 ඒ දෙකම යොදා ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ අනුලම්බ සෙවීම සඳහාය කියන පිළිතුර තමයි. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ තලමිණමේදී පරික්‍රමණය යොදා ගන්නු ලබන්නේ කියලා. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ 2017 අපසුසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයෙන් තමයි මේක අහලා තියෙන්නේ. ඒකට උත්තර පහක් දීලා තියෙනවා. භූමිය බැවුම් සහිත වූ විටය, භූමිය වලගොඩලි සහිත වූ විටය, තුන්වෙනි උත්තරේ බාධක නිසා මායම් දෘශ්‍යමාන නොවන විටය, හතර භූමිය සංකීර්ණ හැඩයකින් යුක්ත වූ විටය, පහ කෝණ ලබා ගැනීමට උපකරණ නොමැති විටය. එතකොට තලමිනුම කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සිතියන් අඳින්න භාවිතා කරන ක්‍රමය. තලමේස මිනුම කියන එක තමයි තලමිනුම කියලා හඳුන්වන්නේ මෙතනදී. එතකොට පරික්‍රමණය කියන වචනය ඔයගොල්ලන්ට ගත්තාම පරික්‍රමණය කියන එකේ දල අදහසක් එනවා ඔයගොල්ලන්ට. පරික්‍රමණය කියන්නේ වටේ, ඒ කියන්නේ ඉඩමේ මායිමේ ගොස් කියන අදහස ගන්න පුළුවන්. එතකොට මේ පහලින් මම දෙයාලා තියෙන්නේ පරික්‍රමණය ක්‍රමයේ කරන විදිහ. එතකොට ඔයගොල්ලන්ට මේක බැලුවම පේනවා පරික්‍රමණය ක්‍රමයේදී වෙන්නේ ඉඩමේ කෙළවරේ තමයි කෙළවරේ මායිම් භාවිතා කරලා තමයි මේ සිතියම් පිළියෙල කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේ ක්‍රමයක් අපිට යොදා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ තුන්වෙනි උත්තරේ. බාධක නිසා මායම් දෘශ්‍යමාන නොවන විට කියන පිළිතුර තමයි මේකට එන්නේ. මොකද මේ සිතියමේ මැද ඉඳලා මැද හිතන්නකො බාධකයක් තියෙනවා කියලා. එතකොට මැද ඉඳලා අපි තලමේසේ තියලා ලකුණු කරොත් දැන් මෙතන බාධකයක් තියෙනවා නම් මේ ලක්ෂ්‍ය අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ පරික්‍රමණය ක්‍රමය යොදා ගන්නු ලබන්නේ. ඊට පස්සේ අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ මට්ටම් උපකරණයක සමාන්තර දෝෂය අනාවරණය කරගත හැකි වෙනුයි කියලා තමයි අහලා තියෙන්නේ. ඒකත් 2017 ප්‍රශ්න පත්‍රයෙන්ම උපුටා ගන්නේ. උත්තර පහ විදියට දීලා තියෙනවා. මැනුම් පටියක් මගින් දෙකීල පරීක්ෂාව මගින් ඔඩෝමීටරයක් මගින් ස්ටෙඩියා ක්‍රමය මගින් ස්ප්‍රීතු ලෙවල් එකකින් මට්ටම් කිරීම මගින්. එතකොට මට්ටම් උපකරණයේ සමාන්තරන දෝෂය කියන්නේ
මේ මට්ටම් උපකරණය ගත්තාම උපකරණයේ ඉඳලා මේ බලන පාඨාංකය ඍජු සමාන්තර රේඛාවක් විදිහට නෙවෙයි තියෙන්නේ. එක්ක උඩට යනවා නැත්නම් පහළට. එතකොට සමාන්තර දෝෂය අනාවරණය කරගෙන හැක්කි වෙන්නේ කුමක් මගින්ද කියලා තමයි මේකේ අහන්නේ. මේකේ උත්තරේ විදිහට අපිට ගන්න දෙකීල පරීක්ෂාව මගින් කියලා. දෙකීල පරීක්ෂාවේදී සිදුවෙන්නේ මුලින්ම අපි හොයාගන්නේ මේක සමාන්තර දෝෂයක් තියෙනවද නැද්ද කියන එක තමයි මේකෙන් හොයාගන්නේ. දෙකීල පරීක්ෂාවේදී මුලින්ම සිදුවෙන්නේ අපි කෝණ්‍ය දෙකක් ගහ ගන්නවා අන්ත දෙකක. මීටර් 60ක් දුරින් කියනකො එකින් එකට කෝණ්‍ය දෙක ගහගන්නේ මෙතන එකයි මෙතන මේ ස්ථානේ එකයි. ඊට පස්සේ මීටර් 30 ඒ කියන්නේ හරි මැද ලකුණු කරලා මට්ටම් උපකරණයේ ඒ ලක්ෂ්‍ය මත සමපාත කරනවා. සම්පාත කරලා මේ පැත්ත ලක්ෂ්‍ය බලලා A ලක්ෂ්‍යයේ පාඨාංකයයි B ලක්ෂ්‍යයේ පාඨාංකයයි ගන්නවා. එතකොට ඒ පාඨාංකවල වෙනස ගත්තම ඒ පාඨාංක දෙකේ වෙනස තමයි ඒ ස්ථානයේ කියන්නේ මේ ස්ථානයේ මෙම ස්ථානයේ උච්චත්ව වෙනස තමයි මේ පාඨාංක දෙකේ වෙනසෙන් එන්නේ. ඊට පස්සේ අපි මට්ටම් උපකරණය අරන් යනවා එක අන්තයකට. එතකොට මේ පැත්තට මීටර් 55යි මේ පැත්තට මීටර් 5යි. දැන් මේ එකම කෝණ්‍ය දෙකේ උඩ තිබ්බ මට්ටම් යෂ්ටි පාඨාංක තමයි ගන්න. ඒ අරන් ගිහලත් මේ පැත්තේ පාඨාංකයයි මේ පැත්තේ පාඨාංකයයි ගන්න. ඒ ගත්තමත් එන්නේ මෙතන උච්චත්ව වෙනසයි මෙතන මේ ලක්ෂ දෙකේ උච්චත්ව වෙනස. එතකොට මේ උපකරණේ සමාන්තර දෝෂ නැත්තම් මේ පාඨාංක වෙනසටයි මේ පාඨාංක වෙනසයි සමාන වෙනවා. එහෙම සමාන වුනේ නැත්තම් අපි පළපුරුදු කාර්මිකයෙක්ට කියලා මේක උපකරණේ හදාගන්න ඕන. ඒකට තමයි ඒ කියන්නේ දෙකීල පරීක්ෂාව කියලා කියන්නේ. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මේකෙන් අහලා තියෙන්නේ තලමිතියේ හැරවුම් ලක්ෂයකදී කියලා අහලා තියෙන්නේ 2018 ප්‍රශ්න පත්‍රයෙන් තමයි මේක උපුටා ගන්නෙ. තලමිතියේ හැරවුම් ලක්ෂයකදී මොකද්ද වෙන්නේ කියලා තමයි අහන්නේ. එතකොට උත්තර පහ විදිහට උපකරණය අංශක 180කින් හැරවේ පෙර දැකීම් දෙකක් ගනු ලැබේ පසු දැකීමක් හා පෙර දැකීමක් ගනු ලැබේ උපකරණ ස්ථානය වෙනස් නොවේ ස්ථානය වෙනස් කළ යුතු වේ කියන උත්තර පහ තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට ඒකේ පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. පසු දැකීම හා පෙර දැකීමක් ගනු ලැබේ කියන එක තමයි පිළිතුර වෙන්නේ. එතකොට මේ හැරවුම් ලක්ෂයක් කියන්නේ පසු දැක්ම පාඨාංකයක් හා පෙර දැක්ම පාඨාංකයක් දෙකම තියෙන එකක් තමයි හැරවුම් ලක්ෂයක් කියලා කියන්නේ. ඒ නිසා තමයි මේ පසු දැකීමක් හා පෙර දැකීමක් ගනු ලැබේ කියන පිළිතුර අපි තෝරගන්නේ. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඩම්බෙල් මිනුමේදී යොදා ගන්නා පාදම් රේඛාව පිළිබඳ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ. 2019 ප්‍රශ්නයක් තමයි මේක උපුටා ගන්නේ. ඒ ප්‍රකාශයේ පාදම් රේඛාව යනු ආසන්න වශයෙන් භූමිය මැදින් අදිනු ලබන ප්‍රධාන හා දිගම රේඛාව වේ. එතකොට දෙවෙනි ප්‍රකාශනයේ B එක දීලා තියෙනවා. අනුලම්බ අදිනු ලබන්නේ පාදම් රේඛාවෙන් පමණක් වන අතර ඒවා පාදම් රේඛාවට ලම්බකව පිහිටිය යුතුය කියලා දීලා තියෙනවා. එතකොට පාදම් රේඛාව කියලා කියන්නේ අපේ ප්‍රධාන රේඛාවටම තමයි පාදම් රේඛාව කියලා කියන්නේ. එතකොට ප්‍රධාන රේඛාව යනු ආසන්න වශයෙන් භූමිය මැදින් අදිනු ලබන ප්‍රධාන හා දිගම රේඛාව වේ කියන ප්‍රකාශය හරි. මොකද අපි ප්‍රධාන රේඛාවක් අඳින්නේ භූමියේ දිගම අක්ෂය ඔස්සේ තමයි ප්‍රධාන රේඛාව අඳින්නේ. මෙතන A ඉඳන් D වලට තියෙන ප්‍රධාන රේඛාව. එතකොට B ප්‍රකාශනය අනුලම්බ අඳිනු ලබන්නේ පාදම් රේඛාවෙන් පමණක් වන අතර ඒවා පාදම් රේඛාවට ලම්බකව පිහිටිය යුතුය. එතන පොඩි වැරද්දක් තියෙනවා. අනුලම්බ අඳින්නේ පාදම් රේඛාවෙන් පමණක්ම නෙවෙයි. මේ පාදම් රේඛාවෙන් අපි ත්‍රිකෝණ විදිහට වෙන් කරගන්නවනේ. එතකොට මේ ත්‍රිකෝණ විදිහට වෙන් කරගන්න රේඛා වලට අපි කියනවා අන්වේෂණ රේඛා කියලා. එතකොට අන්වේෂණ රේඛාවල ඉඳනොත් අපිට අනුලම්බ අඳින්න පුළුවන්.
ඒ නිසා B ප්‍රකාශය වැරදි. එතකොට A හරි B වැරදි. ඒ නිසා උත්තරේ තුන්වෙනි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඔව් මෙතන දීලා තියෙනවා ඉහත රූපයේ A හා C අතර උච්චත්ව වෙනස වන්නේ. මේ ප්‍රශ්නේ උපුටාගන්නේ 2016 ප්‍රශ්න පත්‍රයෙන්. උත්තර පහ විදියට 0.50යි මීටර් 0.57යි මීටර් 1.7යි 1.07යි මීටර් 3.0යි මීටර් 3.57යි මීටර් විදියට දීලා තියෙනවා උත්තර පහ. එතකොට උච්චත්ව වෙනස ගණනය කරන්නේ කොහොමද A හා C අතර? ඒක එතකොට අපිට ගන්න පුළුවන් A ස්ථානයේ මේක BS පාඨාංකය විදියටත් මේක S පාඨාංකය විදියටත් අපිට ගන්න පුළුවන්. එතකොට උච්චත්ව වෙනසක් නම් මේ ස්ථානයෙන් මේ ස්ථානයේ අඩු කරාම අපිට ඒ උච්චත්ව වෙනස එනවා. එතකොට 1.75 මීටර වලින් 1.25ක් අඩු කරාම අපිට උත්තරේ එනවා 0.50 මීටර කියලා. එතකොට ඒකට උත්තරේ වන්නේ පළවෙනි උත්තරේ. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මෙම රූප සටහනේ දැක්වෙන උපකරණයේ ප්‍රධාන භාවිතාව වන්නේ 2018 ප්‍රශ්නයක්. උත්තර පහ විදියට දීලා තියෙනවා දුරින් පිහිටි වස්තුවක් විශාල කර බැලීමට. දෙවෙනි උත්තරේ භූමිය මත මිනුම් ලකුණ ස්ථානගත කිරීමටය. තුන්වෙනි උත්තරේ විවිධ ස්ථානවල උච්චත්ව වෙනස ලබා ගැනීමට. හතරවෙනි උත්තරේ දීලා තියෙනවා භූමිය මත ලක්ෂයකට සාපේක්ෂව ස්ථානයක් සටහන් කිරීමට. පස්වෙනි උත්තරේ ගොඩනැගිල්ලක උස මැනීම සඳහා සිරස් කෝණය මැනීමට. එතකොට මේකට වඩාත්ම ගැළපෙන උත්තරය වෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ ඩම්පි ලෙවල් එකක්. මේක ඩම්පි ලෙවල් එකක් කිව්වම ලෙවල් කියන වචනයෙන්ම අපිට තේරෙනවා උච්චත්වය කියන එක තමයි එතන අදහස් කරන්නේ. එතකොට මේකට පිළිතුර විදිහට ගන්නේ විවිධ ස්ථානවල උච්චත්ව වෙනස ලබා ගැනීමට කියන පිළිතුර. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ශිෂ්‍යයෙකු විසින් 1/10 පරිමාණයේ සිතියමක් මත නගර දෙකක දුරමනින ලදුව එම දුර ප්‍රමාණය සිතියම මත 4.5 සෙන්ටිමීටර් බව දැනගන්නා ලදී. ඒ අනුව භූමිය මත මෙම නගර දෙක අතර සත්‍ය දුර විය යුත්තේ. ඒක 19 ප්‍රශ්නයක් 2019 ප්‍රශ්නයක්. එතකොට අපි හැමෝම දන්නවා මේ පරිමාණයක් දක්වද්දී අපි දක්වන්නේ මේ දෙපැත්තම ඒකක සමාන වෙන විදිහට. හරිද? ඒ කියන්නේ මේ දෙකම සෙන්ටිමීටර් වලින් තමයි තියෙන්නේ. සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 10000. එතකොට සිතියම මත සෙන්ටිමීටර් 4.5 බිඳුවක් කියන්නේ ඒක අපි වැඩි කරන්න ඕන 10000න්. එතකොට තමයි අපිට සැබෑ පරිමාණය ගන්න පුළුවන්. මේක අපි 10000න් වැඩි කරාම එනවා මීටර් 450ක්. මීටර් 450ක් කියන්නේ කිලෝමීටර් 0.45යි. අපිට මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගන්න පුළුවන් වෙන්නේ දෙවෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. බිම් මැනුමේදී උපකරණයේ උස 2018 ප්‍රශ්නයක්. උත්තර විදිහට දීලා තිනවා රිට්‍යාමානයට තබන එක් ස්ථානයේදී වෙනස් වේ. හැරවුම් ලක්ෂය නැති නිම්නෝන්න භූමිවලදී වෙනස් වේ. හැරවුම් ලක්ෂ අතර පෙරදැකුම් ගැනීමේදී වෙනස් වේ. උපකරණය ස්ථානගත කරන ස්ථානය වෙනස් වන විට වෙනස් වේ. මිනුම් ලක්ෂය මත රිට්‍යාමානයේ කියවුම ගැනීමේදී වෙනස් වේ. එතකොට මිනුම් ගැනීමේදී උපකරණයේ උස රිට්‍යාමානය තබන එක ස්ථානයේදී කියන්නේ රිට්‍යාමානය අපි හිතමු දැන් අපි අන්ත දෙකකින් ගන්නවානේ මේ අන්තය කියලා. එතකොට මෙතන අපි කල්පනා කරන්නේ මෙතනත් තියලා ගද්දි උපකරණයේ උස වෙනස් වෙනවද? නෑනේ, උපකරණයේ උස වෙනස් වෙන්නේ නෑ. එතකොට හැරවුම් ලක්ෂය නැති නිම්නෝන්නතර භූමිවලදී වෙනස් වෙන්නේ නැහැ. හැරවුම් ලක්ෂ අතර පෙරදැකුම් ගැනීමේදී
ඒ කියන්නේ පෙරදැක්ම ගැනීමේදී මේක මේ උපකරණය කැරකුවා කියලා වෙනස් වෙනවද? නෑ ඒ වෙනස් වෙන්නෙත් නෑ. හැබැයි උපකරණය ස්ථානගත කරන ස්ථානය වෙනස් වෙන විටදී අපි මෙතන පාඨාංක දෙකම ලබාගෙන වෙනත් ස්ථානයකට ගියාම එතන උපකරණයේ උස වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මේකට උත්තරේ විදිහට හතරවෙනි උත්තරේ උපකරණය ස්ථානගත කරන ස්ථානය වෙනස් වන විට වෙනස් වේ කියන එක ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ලක්ෂ දෙකක් අතර මට්ටම් ගැනීමේදී හැරවුම් ලක්ෂයක් TP කියලා කියනවා. ඉහත රූප සටහනේ දැක්වේ. උපකරණය උස වෙනුයි කියලා අහලා තියෙනවා. එතකොට මෙන්න මේ උපකරණය උස අහලා තියෙනවා. එතකොට මේ උපකරණය උස හොයන්නේ කොහමද? අපි මේ FS පාඨාංකය මේ BS පාඨාංකය අඩු කරනවා. එතකොට ඒ වගේ පිළිතුරක් මෙතන තියෙනවද බලන්නකෝ. FS පාඨාංකය 3.75යි BS පාඨාංකය 2.32යි. එතකොට ඒක උත්තරේ මේ තියෙන පස්වෙනි උත්තරේ දක්වලා තියෙනවා ඒකට. අපි අන්තිම ප්‍රශ්නෙට යමු. තලමේස බිම්මැනීමේ ක්‍රමයක් වන්නේ කියලා අහලා තියෙනවා. මේක මොඩල් පේපර් එකකින් ගත්ත ප්‍රශ්නයක්. උත්තර පහක් දීලා තියෙනවා. ත්‍රිකෝණ ක්‍රමය, ත්‍රිපිසාභ ක්‍රමය, ඛණ්ඩාංක ක්‍රමය, පරික්‍රමණ ක්‍රමය, DMD ක්‍රමය කියලා උත්තර පහක් දීලා තියෙනවා. එතකොට මේකෙන් උත්තරේ වෙන්නේ මොකද්ද? ඔව්. එතකොට මේ ත්‍රිකෝණ ක්‍රමය, ත්‍රිපිසාභ ක්‍රමය, ඛණ්ඩාංක ක්‍රමය, DMD ක්‍රමය කියන ඒවා මොනවද? ඒවා ඇත්තටම භූමියක ක්ෂේත්‍රඵලය ගණනය කරන්න ගන්න ක්‍රම තමයි හතරම ක්ෂේත්‍රඵලය ගණනය කිරීමට තමයි යොදාගන්නේ. එතකොට මේ පරික්‍රමණය ක්‍රමය කියන්නේ අර අපි සිතියම අඳින්න බැරි වෙලාවට භූමිය වටේ ගොස් සිතියම අඳින්නේ. අන්න ඒ ක්‍රමයට තමයි පරික්‍රමණය ක්‍රමය කියලා කියන්නේ. ඒ නිසා තලමේස බිම්මැනීමේදී එහි ක්‍රමයක් වන්නේ පරික්‍රමණ ක්‍රමය කියන එක අපිට ගන්න පුළුවන්. ඔව් අපි යන් ඊළඟට 12 වෙනි ප්‍රශ්නෙට. 12 වෙනි ප්‍රශ්نين අහලා තියෙනවා එක්තරා සමාගමක ගොඩනැගිල්ල තුල ഘോഷා මට්ටම ඇගීමට ලක් කරන ලෙස ආරක්ෂක නිලධාරියා නිර්දේශ කර ඇත. මෙම ක්‍රියාවලිය සැලකිය හැක්කේ. ඒක අහලා තියෙන 2015 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ. එතකොට උත්තර පහ විදිහට දීලා තිනවා ආපදා පාලනයක් ලෙසය, ආපදා ඇගීමක් ලෙසය, ආරක්ෂක විගණනයක් ලෙසය, ආපදා හඳුනා ගැනීමක් ලෙසය, පුද්ගල ආරක්ෂාවක් ලෙසය කියලා. එතකොට දැන් මෙතන අපිට ප්‍රශ්නයක් එනවා ආපදාවක් කියන්නේ මොකක්ද කියලා. එතකොට වෘත්තීය ආපදාවක් කියලා හඳුන්වන්නේ සාමාන්‍යයෙන් මිනිසාට අනතුරුදායක තුවාලයක් නැත්නම් රෝගී තත්ත්වයක් එහෙම නැත්නම් මේ දෙකේම එකතුවක්. ඒ කියන්නේ තුවාලයක් හරි රෝගී තත්ත්වයක් ඒ දෙකක්ම එකට වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් ළඟා කරවන්න පුළුවන් විභවයක් නැත්නම් එහෙම තත්ත්වයක් ඇති කරන්න පුළුවන් තත්ත්වයක් තමයි වෘත්තීය ආපදාවක් කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මේ සමාගමේ අනුව ഘോഷා මට්ටම ඇගීමට ලක් කරන ලෙස ආරක්ෂක නිලධාරියා තමයි නිර්දේශ කරලා තියෙන්නේ. එතකොට මේ ආපදාවක් ගත්තම මොකක් හරි ගොඩනැගිල්ලක නැත්නම් සමාගමක මොකක් හරි තියෙනවා කියලා මුලින්ම ආපදාවක් බලන්නේ කොහොමද? මුලින්ම පියවර 3ක් තියෙනවා එකට. මුලින්ම කරන්නේ ආපදාව හඳුනා ගන්න. ඒක හඳුනා ගන්න පෙර සිදුව ආපදා අධ්‍යයනය කරනවා. තව ආපදාවක් වෙන්න පුළුවන් තැන් ස්ථාන ඒවා බලලා එහෙම තමයි ආපදාව හඳුනා ගන්න. ඊට පස්සේ ආපදාව විශ්ලේෂණය කරලා අගයනවා. ඒ කියන්නේ මේකෙන් මොකද්ද වෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ බලනවා. ඊට පස්සේ තමයි ආපදාව පාලනය කරන්න පෙළඹෙන්නේ. එතකොට මෙතන මේ ප්‍රශ්නෙට අනුව ආපදාව ഘോഷා මට්ටම කියලා හඳුනගෙන තියෙනවා. ඒක තමයි මේ ඇගීමකට ලක් කරන්න කියලා කියන්නේ. එතකොට මේ ඇගීමකට ලක් කරන එක තමයි ආරක්ෂක විගණනයක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරය එන්නේ අංක 3. මෙන්න මේ උත්තරේ. ආරක්ෂක විගණනයක් ලෙස කියන උත්තරේ තමයි එන්නේ. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. 13 වෙනි ප්‍රශ්نين අහලා තියෙනවා නිවැරදි නොවූ ඉරියව්වක් දීර්ඝ කාලයක් භාවිතා කිරීම හේතුවෙන් පරිගණක ක්‍රියා කරවන්නෙකුට කොඳු නාරටියේ වේදනාවකින්
පෙනෙන්නට විය. මෙම තත්ත්වය වඩාත් හොඳින් විස්තර කළ හැක්කේ කියලා. ඒක 2016 ප්‍රශ්න පත්‍රයෙන් තමයි උපුටා ගන්නෙ. එතකොට අපි කලින් කිව්ව විදිහට ආපදාවක් කියන්නේ මිනිසෙකුට අනතුරුදායක තුවාලයක් නැත්නම් රෝගී තත්ත්වයක් හරි මේ දෙකේ එකතුවක් ඇති කරන්න පුළුවන් මොකක් හරි තත්ත්වයකට තමයි අපි වෘත්තීය ආපදාවක් කියලා හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට අනුව මේක කොඳුනාරටියේ වේදනාවක්. හරිද? එතකොට අපි දන්නවා ආපදා වර්ග පහක් තියෙනවා. ඒ ආපදා වර්ග පහ තමයි භෞතික ආපදා, රසායනික ආපදා, ජෛව ආපදා, ශ්‍රම ආපදා, මනෝ සමාජීය ආපදා කියලා ගණන්. එතකොට භෞතික ආපදාවක් කියලා හඳුන්වන්නේ අනතුරුදායක භෞතික ක්‍රියාවකට හෝ ඒ ශක්තියින් වලට නිරාවරණය වී රැකියාවේ යෙදීම හේතුවෙන් අනතුරු හා රෝගවලට භාජනය වෙන්න පුළුවන් හැකියාව තමයි භෞතික ආපදාවක් කියලා හඳුන්වන්නේ. එතකොට රසායනික ආපදාවක් කියන්නේ රසායනික ද්‍රව්‍ය කියන්නේ ඝන ද්‍රව වායු ලෙස තියෙනවනේ සමහර තැන්වල ඒ පරිසරයේ පවතින ඒවා විෂ සහිත වෙනවනේ අන්න ඒ විෂ සහිත වීම තමයි රසායනික ආපදා කියලා හඳුන්වන්නේ. එතකොට ජෛවීය ආපදා කියන්නේ ශුද්‍ර ජීවීන් ඒ කියන්නේ බැක්ටීරියා වෛරස් දිලීර අන්න ඒ වගේ ඒවා ශරීරගත වෙලා ඇති වෙන ආපදා වලට තමයි ජෛවීය ආපදා කියලා කියන්නේ. කියන්නේ යම්කිසි ජීවි මගින් සිදුවන ආපදා. ශ්‍රම ආපදා කියලා කියන්නේ මිනිස් ශරීරයේ ස්වභාවික පිහිටා ඇති අවයව වැරදි ඉරියව්වල පිහිටුවීමෙන් හෝ එහෙම එක දිගටම ඒ වගේ වැරදි ඉරියව්වල යෙදීම නිසා ඇතිවන ආපදා. ඊට පස්සේ අන්තිම එක මනෝ සමාජීය ආපදා කියලා හඳුන්වන්නේ මේ ඔය සමහර රැකියා ස්ථානවල තත්ත්වයන් අනුව ඒ රැකියා කරන පුද්ගලයන් ආතති වලට එහෙම ලක් වෙන්න පුළුවන්. මේ ආතතිය තමයි මනෝ සමාජීය කියන්නේ මනසට බලපාන ලෙස ඒක සිදුවන ආපදා විශේෂයක් ලෙස තමයි මනෝ සමාජීය ආපදා ගන්නේ. එතකොට මෙතන අපි මේ කොඳුනාරටියේ වේදනාව කියන්නේ මොකද්ද? මිනිස් සිරුරේ ස්වභාවික පිහිටා ඇති අවයවයකට හිතුවන මොකක් හරි ආපදාවක් නේ. එහෙනම් ඒකට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් ශ්‍රම ආපදාවක් කියන එක. ඒක කියන්නේ පළවෙනි උත්තරේ. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඒකේ අහලා තියෙනවා භූමිය අලංකරන ශාක වැටි සුලභව යොදා ගනු ලබන්නේ කියලා අහලා තියෙනවා. ඒක අහන්නේ 2016 ප්‍රශ්න පත්‍රයේ. උත්තර පහ විදියට වෘත්තයක් සැකසීමට, මම්පෙතක් සැකසීමට, ෆෝල්ඩරයක් සෑදීම සඳහාය, අනුකෘතියක් සෑදීම සඳහාය, ගෙමගක් සෑදීම සඳහාය. එතකොට මේ ශාක වැටි කියලා ගන්නෙ උද්‍යාන අලංකරණයේදී යොදාගන්නේ පඳුරක් නැත්තම් පඳුරු තමයි ගොඩක් වෙලාවට ගන්නෙ. පඳුරු වැටක් ලෙස උද්‍යාන අංගයක මායිමේ තමයි ශාක වැටි කියන එක ඉදි වෙන්නේ. එතකොට වඩාත්ම ගැළපෙන උත්තරය වෙන්නේ මොකද්ද මෙතන? වෘත්තයක් සකසනවා කියන එක ඒක මායිමක නෙවෙයිනේ උද්‍යානාංගයක මායිමේ නෙවෙයිනේ. එතකොට මේ මම්පතක් සැකසීම කියන එකට ඒ කියන්නේ පාරක් අපි හදනවා නම් ඒ පාර දෙපැත්තේ මායිම විදිහට ශාක වැටි යොදා ගන්න පුළුවන්. ඒ නිසා මේකේ උත්තරය වෙන්නේ මොකද්ද? උත්තරය වෙන්නේ උත්තර අංක 2. මම්පතක් සෑදීම සඳහායි කියන එක. අපි ඊළඟට 15 වෙනි ප්‍රශ්නෙට යමු. ඒකේ අහලා තියෙනවා භූමි අලංකරණය සඳහා ශාක විශේෂ තෝරා ගැනීමේදී සලකනු ලබන ප්‍රධාන ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. 2017 ප්‍රශ්න පත්‍රයෙන් තමයි ඒක උපුටාලා ගන්නේ. ප්‍රධාන ලක්ෂණ සහිත ශාක වලට දීලා තියෙනවා කුඩා පත්‍රය, විසිතුරු පත්‍ර සහිත ශාක, කටු සහිත ශාක කියලා තුනක් දීලා තියෙනවා. ඉහත ඒවා අතුරින් ශාක වැටි සඳහා යෝග්‍ය ශාකවල තිබිය යුතු ලක්ෂණ නැත්නම් ලක්ෂණයන් වනුයේ කියලා අහලා තියෙනවා. එතකොට අපි කවදාවත් ශාක වැටක් ඉදි කරද්දී මේ කටු සහිත ශාකය කියන්නේ මේ කටු ඒ කියන්නේ විස කටු වෙන්න පුළුවන්, සාමාන්‍ය කටු වෙන්න පුළුවන්. එහෙම තියෙන ශාක ගන්නෙ නැහැ. සාමාන්‍ය කුඩා පත්‍ර තියෙන ශාක
තමයි ගන්නෙ. ඒ අයි අර ලස්සන්ට එක ළඟ කොළ ඇවිල්ලා අර හිඩස් වහන්න පුළුවන්කම තියෙන කුඩා පත්‍ර වලට වැඩිපුර විසිතුරු පත්‍රත් යොදා ගන්නවා. ඒ කියන්නේ A සහ B කියලා ඒ දෙක හරි. ඒ දෙක තමයි අපිට ඕන. කුඩා පත්‍ර ශාකයි විසිතුරු පත්‍ර තියෙන ශාකයි තමයි ගන්න. එතකොට A හා B කියලා උත්තරයක් තියෙනවා නම් ඒක තමයි උත්තරේ. ඔව් දෙවෙනි උත්තරේ. A හා B පමණි. අපි යන් ඊළඟට 16 වෙනි ප්‍රශ්නෙට. ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක වැඩමුර අතර විවේක කාලය ලබා දීම හඳුනාගත හැකි වනුයේ කියලා. උත්තර පහ විදිහට මනෝ සමාජීය ආපදා වැළැක්වීමක් ලෙසය. දෙවෙනි උත්තරේ ජෛව ආපදා පාලනයට ඉංජිනේරුමය ක්‍රියාවක් ලෙසය. 3 ශ්‍රම සූක්ෂම ආපදා පාලනයට ඉංජිනේරුමය ක්‍රියාවක් ලෙසය. 4 ජෛවීය ආපදා පාලනයට පරිපාලන ක්‍රියාවක් ලෙසය. 5 ශ්‍රම සූක්ෂම ආපදා පාලනයට පරිපාලන ක්‍රියාවක් ලෙසය කියලා උත්තර පහ දීලා තියෙනවා. එතකොට මේ අපි බලමු මේ ඉංජිනේරුමය ක්‍රියාවකින් නැත්තම් පරිපාලන ක්‍රියාවමක් ඒ දෙකේ වෙනස. මේ ඉංජිනේරුමය ක්‍රියාවයක් නැත්තම් පරිපාලන ක්‍රියාවක් ලෙස හඳුන්වන දෙකේ වෙනස. ඉංජිනේරු ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා කියන්නේ ආපදාවක් පාලනය කරන්න ආපදාවේ වෙන්න පුළුවන් භෞතික සාධක වෙනස් කරනවා. කියන්නේ භෞතික වශයෙන් වෙනස් කරනවා. ඒ කියන්නේ මොකක් හරි බ්ලේඩ් එකක් වගේ එකක් තියෙනවා කියලා හිතන්නකො කැපෙන විදියට එතන බ්ලේඩ් එක අයින් කරනවා. පරිපාලනමය ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා කියන්නේ ඒ මොකක් හරි ආපදාවක් කියලා දැනුනම ඒ සේවා ස්ථානය තුළ ක්‍රියාකාරකම් අපි හසුරවනවා. ඒ ආපදාව පාලනය කරගන්න පුළුවන් වෙන විදිහට. එතකොට මේ වැඩමුර අතර විවේකය ලබා දෙනවා කියලා කියන්නේ ඒක පරිපාලනමය ක්‍රියාවක් නේ. එතකොට මේ උඩ උත්තර දෙකම අයින් කරන්න පුළුවන්. ජෛවීය ආපදා පාලනයට ඉංජිනේරුමය ක්‍රියාවක් ලෙසය ශ්‍රම සූක්ෂම ආපදා පාලනයට ඉංජිනේරුමය ක්‍රියාවක් ලෙසය කියන උත්තර දෙක අයින් කරන්න පුළුවන්. එතකොට පරිපාලනමය ක්‍රියාවක් තමයි වෙන්නේ කියලා දන්නවා. එතන කියන්නේ මේ 8 දෙකෙන් එකක් තමයි උත්තරේ. එතකොට මේ ජෛවීය ආපදාවක් කියන්නේ ජීවීන් මගින් මොකක් හරි වෙන්න පුළුවන් ආපදාවක් නේ. එතකොට ආහාර සැකසුම් කර්මාන්ත ශාලාවක මේ වැඩමුළු අතර විවේකයක් ලබා දෙන ජීවීන්ගෙන් මොකක් හරි වෙන්න පුළුවන් හානියක් වළක්ව ගන්න නෙවෙයිනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් ශ්‍රම සූක්ෂම කියන්නේ ඒ අපිට ඇති වෙන්න පුළුවන් එක්කෝ මිනිසාට වැරදි ඉරියව් එහෙම නිසා එක දිගටම වැඩ කරනවා නම් දැන් පුටුවේ විවේකයක් නැතුව වැඩ කරනවා නම් පැය 10ක් 12 එහෙනම් එයා වැරදි ඉරියව්වකට පෙළඹෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒ නිසා අපිට මේ වැඩමුරේ දෙනවා වැඩමුර අතර විවේක කාලය ලබා දෙන කියලා ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ වෙන්නේ උත්තරේ 5. ශ්‍රම සූක්ෂම ආපදා පාලනයට පරිපාලන ක්‍රියාවක් ලෙසය කියන උත්තරේ. ඊට පස්සේ 17 වෙනි ප්‍රශ්නයට යන්න. ඒකේ අහලා තියෙනවා උද්‍යානකරුවෙකු තම උද්‍යානයේ පිහිටි විශාල තෘණපිටියේ ඈතාන්තයේ ශාක කිහිපයක් සංස්ථාපනය කිරීමට අදහස් කරයි. ඒ සඳහා මිලදී ගත යුතු ශාකවල මුල්වල තත්ත්වය පිළිබඳ සලකා බැලිය යුතු බවට භූමි අලංකරණ උපදේශක විසින් ඔහුව දැනුවත් කරන ලදී. ඉහත රූපවල දක්වා ඇති ශාක අතුරෙන් ඔහුගේ උද්‍යානයට වඩාත් උචිත ශාක ආකාරය වන්නේ. ඒ කියන්නේ උද්‍යානයක ඉඳන්ද මුල්වල තත්ත්වය තමයි මෙයා බලන්නේ. සලකලා බලන්නේ මුල්වල පැලවීමේ තත්ත්වය. ඒ කියන්නේ මුල් මොකද්ද මුල් වලට හානි වෙලා නැතුව හොඳට තියෙන්න ඕන කියලා එකක් තමයි කියන්නේ. එතකොට මුල් වලට හානි නොවී තියන්න නම් අපි මේ දඬු කෑල්ලක් පී රූපේ පැලවෙන විදිහට දඬු කෑල්ලක් පැල කරලා වැඩක් නැහැ. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ සම්පූර්ණයෙන් උගුලලා ගත්ත ගහක් නේ. එතකොට මේකේ මුල් වලට හානි වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ මුල් වැඩෙන්න බාධා පැමිණුණ මේක. මේ පින්තූරයක්. මේ මුල් එක ළඟ නිකන් වර්ධනය වෙලා ඇකිලිලා වගේ ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ වගේ ගහක් වර්ධනය වෙන්න තියෙන ඉඩ කඩත් අඩුයි. එතකොට මේ තියෙන්නේ රූට් බෝල් ක්‍රමයට ගත්ත
ගහක්. මේ මුල බෝලයක් විදිහට හදලා ගත්ත ගහක්. මේ තියෙන්නේ අතු බැඳීමක් කරලා වායව අතු බැඳීමක් කරලා එතනින් මුල් අද්දවගත්ත කෑල්ල. හරිද? එතකොට මේ වායව අතු බැඳීමේ වගේ දේවල් වලදී වැඩි මුල් ප්‍රමාණයක් අපිට ගන්නත් බෑ. මුල් 3ක් 4ක් වගේ ගන්න තමයි පුළුවන්. ඊට පස්සේ තමයි ඒවා හිමීට වර්ධනය. එතකොට උද්‍යානයක ඉඳන් නම් අපිට හොඳ ගහක් මුල් හොඳට තියෙන එකක් වෙන්නත් ඕන. එතකොට ඔයගොල්ලෝ දන්නවා රූට් බෝල් කරලා ගන්න ශාකයකින් අපිට මුල් වලට වෙන්න පුළුවන් හානිය ඉතා අවමයි. මොකද අපි රූට් බෝල් කරනකොට මාස 2ක් 3ක් තියෙනවා. එතකොට මේ මාස 2 3 ඇතුළත මේ අපි අර කපා ගන්නවනේ අඟලක් ශාකයේ වටේට අගලක් කපාගෙන ඒ අගලට කොහොබත් එහෙම පුරවල මුල් වලට වැටෙන්න දෙනවනේ. එතකොට ඒ වගේ ගහක් උගුලල ගද්දි අර කොහොබත් අතර අලුත් මුල් කිරි මුල් වර්ධනය වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා එහෙම ගහක් ඉන්දන එක තමයි වඩාත් උචිත වෙන්නේ. ඒ කියන්නේ S කියන ගහ තමයි අපිට මේකට වඩා උචිත වෙන්නේ. ඒ කියන්නේ උත්තරේ 4. S වේ කියන එක තමයි උත්තරේ. අපි යන් 18 වෙනි ප්‍රශ්නෙට. දහටවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා භූමි අලංකරණ සැලසුමක ඇති එකිනෙකට වෙනස් සංඝටනක නිරූපණය සඳහා විවිධ සලකුණු භාවිතා වේ. භූමි අලංකරණ සැලසුම් වල මෙම සලකුණ මගින් නියෝජනය වන්නේ කියලා පින්තූරයක් දීලා තියෙනවා 2016 ප්‍රශ්නයකින් තමයි මේක අහන්නේ. එතකොට මේ තියෙන්නේ මොකක්ද? අපිට එක සලකුණු තියෙනවා. එතකොට ඒ සලකුණු වලට අනුව මේ දීලා තින්නේ අපිට ශාක වැටියක් තමයි මේ දීලා නිරූපණය කරලා තියෙන්නේ. හරිද? අපි ඊළඟට යන් 19 වෙනි ප්‍රශ්නෙට. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිර්දේශ වලට අනුව පැය 8ක සේවා මුරයක නිරත වන සැහැල්ලු කාර්යයක යෙදෙන කම්කරුවෙකුගේ සේවා ස්ථානයේ පැවතිය යුතු උපරිම උෂ්ණත්වය වෙනුවෙන් 2017 ප්‍රශ්නය. එතකොට මේකට උත්තරේ වෙන්නේ උත්තර අංක 4 සෙල්සියස් අංශක 31යි. එතකොට දැන් මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ හරියටම අහලා තියෙන පොයින්ට් එකක්. ඒ කියන්නේ තියෙන්න ඕන ගාන. මේවා අපිට උත්තර අයින් මේ දැන් උඩ ඒවා අයින් කරලා එහෙම ගන්න අමාරු ප්‍රශ්න. ඒ කියන්නේ මේවා හරියටම පොයින්ට් එකකට අහලා තියෙනවා. දැන් මීට උඩ ප්‍රශ්නෙත් මේ ශාක වැටිය ප්‍රශ්නෙත් දැන් මේ පින්තූරේ දීලාම ඇහුවම ඒ කියන්නේ පොයින්ට් එකක් කරලා තමයි අහන්නේ. එතකොට අපිට මේක නෙවෙයි කියලා හිතලා අයින් කරන්න තියෙන සමභාවිතාවය අඩුයි. ඒ නිසා මේ වගේ පොඩි පොයින්ට් ඕගොල්ලෝ මතක තියාගන්න මහන්සි වෙන්න. ඊට පස්සේ අපි යන් 20 වෙනි ප්‍රශ්නේ. ඒකේ අහලා තියෙනවා පහත දැක්වෙන ආරක්ෂක සුරුවම් ඇසුරින් ලිස්සන සුළු පොළවක් දැක්වීමට සුලභව යොදා ගනු ලබන්නේ කියලා අහලා තියෙනවා. ඒක අහන්නේ 2018 ප්‍රශ්නයක් විදිහට තමයි ඒක අහන්නේ. එතකොට මේ උත්තර පහෙන් ලිස්සන සුළු පොළවක් නිරූපණය වෙන්නේ මොකෙන්ද? ඔව් මේකේ 4 වෙනි පිළිතුරෙන් තමයි ලිස්සන සුළු පොළවක් නිරූපණය වන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ අංක 4. ඔව් දැන් අපි බිම්මැණියුම පාඩම ඇසුරින් පසුගිය විභාගවලදී අසනු ලැබූ ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න වලට යමු. පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා 2015 පේපරේ බිම් මට්ටම් කිරණයකදී ලබා ගන්නා ලද පසු දර්ශන කියන්නේ BS පාඨාංකයයි පෙර දර්ශන FS පාඨාංකය හා අනෙකුත් තොරතුරු පහත රූප සටහනෙහි දක්වා ඇත. ඒ කියන්නේ මෙන්න මේ රූප සටහනේ දක්වලා තියෙනවා BS පාඨාංක FS පාඨාංක හා අනෙකුත් තොරතුරු වගේක් දක්වලා තියෙනවා. ප්‍රශ්න අහලා තියෙනවා ඉහත රූප සටහන භාවිතයෙන් පහත දෑ ගණනය කරන්න. P හි උස Q හි උස P හා Q අතර උච්චත්වයේ වෙනස. එතකොට P කියන්නේ මෙන්න ස්ථානය Q කියන්නේ මෙන්න මෙතන
එතකොට PQ අතර අන්තිමේදී වෙනස උච්චත්ව වෙනස කියන්නේ මෙන්න මෙතන කොච්චරක් උස වෙනසක් තියෙනවද කියන එක තමයි හොයන්න කියලා තියෙන්නේ. එතකොට අපි මුලින්ම PQ උස හොයමු. එතකොට PQ උස කියන්නේ මෙන්න මේ ස්ථානයට ගණනය කරන්නේ මේගොල්ලෝ BM කියන එක දීලා තිනවා. ඒ කියන්නේ බෙන්ච්මාර්ක් එක දීලා තිනවා මීටර් 100 විදියට. එතකොට මේ ස්ථානයේ උස ගණනය කරන්න නම් මෙන්න මේ BM මගියට මේ උපකරණයේ මට්ටම උපකරණයේ තියලා ලබාගත් BS පාඨාංකය එකතු කරලා ඊට පස්සේ මේ FS පාඨාංකය අඩු කරාට පස්සේ එනවා මේ P ස්ථානයේ උච්චත්වය. ඒ කියන්නේ 100ට 2.1ක් එකතු කරලා FS පාඨාංකය වන 5.3ක් අඩු කරාම P හි උච්චත්වය එනවා. එතකොට 100ට 2.1ක් එකතු කරාම 102.1යි. ඒකෙන් 5.3ක් ගියාම P හි උස එනවා 96.8 මීටර කියලා. ඊට පස්සේ Q හි උස ඒ කියන්නේ මේ ස්ථානයේ උස හොයන්න කියලා තියෙනවා. එතකොට P හි උසට මෙන්න මේ මට්ටම් උපකරණයේ BS පාඨාංකය එකතු කරලා ඒ උපකරණයෙන් ගත්ත FS පාඨාංකය අඩු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් Q හි උච්චත්වය. එතකොට මෙතන අපිට ආව 96.8 96.8ට 0.5ක් එකතු කරලා ඒකෙන් 6.1ක් ඒ කියන්නේ මේ FS පාඨාංකය අඩු කරාට පස්සේ Q හි උච්චත්වය ඇවිල්ලා තියෙනවා 91.2 මීටර කියලා. ඊට පස්සේ අපෙන් අහනවා P හා Q අතර උච්චත්වයේ වෙනස. දැන් අපි පළවෙනියට P හි ගත්තා, දෙවෙනියට Q හි ගත්තා. එතකොට P හා Q අතර උච්චත්වයේ වෙනස කියන්නේ මේ පාඨාංක දෙක මේ උච්චත්ව දෙක අතර වෙනස කියන්නේ අඩු කරන්න තියෙන. එතකොට 96.8න් 91.2ක් ගියාම මේ දෙක P හා Q ලක්ෂ දෙක අතර උච්චත්ව වෙනස එනවා අපිට 5.6 මීටර කියලා. අපි ඊළඟ දෙවෙනි ප්‍රශ්නෙට යමු. මේ ප්‍රශ්නේ දක්වලා තියෙන්නේ නිවසකට යාබදව ඇති තෘණ පිටියක ප්‍රතිමාන දැක්වෙන රූප සටහනක් පහත දැක්වේ. මෙන්න මේක තමයි දෙන ලද පින්තූර. එතකොට ඒගොල්ලෝ කියලා තියෙනවා තෘණ පිටියේ වර්ගඵලය ගණනය කරන්න. දෙවෙනි ප්‍රශ්නේ මෙම තෘණ පිටියේ සිතියමක් සැකසීම සඳහා තලමේසය ස්ථානගත කිරීමට සුදුසු ස්ථානය රූප සටහන මත ලකුණු කළා. තුන්වෙනි ප්‍රශ්නේ ඉහත සඳහන් කළ තෘණ පිටිය සිතියම්ගත කිරීම සඳහා ඩම්බෙල් මිනුම් ක්‍රමය භාවිතා කරන්නේ නම් තෘණ පිටියේ සිතියම සම්පූර්ණ කිරීම සඳහා ගත යුතු අවම අනුලම්බ ගණන සඳහන් කරන්න. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහලා තිනවා තෘණ පිටියේ වර්ගඵලය ගණනය කරන්න කියලා. එතකොට මේ හැඩේ බලන්න හැඩේ අපි සාමාන්‍යයෙන් වර්ගඵලය ගණනය කරන්න දන්නේ නැති හැඩයක් තමයි තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? අපි දන්න හැඩවලට මේක කඩා ගන්න ඕනේ. එතකොට මම මේ රතු පාටින් දක්වලා තියෙන්නේ මේ කඩාගත්ත දෙක. එතකොට මෙතන තියෙනවා ඍජුකෝණාශ්‍ර දෙකකුයි ත්‍රිකෝණයක වර්ගඵලයකුයි හොයන්න. එතකොට ඒ තුනම එකතුව ගත්තම අපිට මේ මුළු වර්ගඵලය ගණනය කරන්න පුළුවන්. එතකොට අපි මේකේ වර්ගඵලය ගණනය කරමු මේ කොටසේ මීටර් 50යි මීටර් 15. එතකොට එතන වර්ගඵලය ඇවිල්ලා තියෙනවා වර්ග මීටර් 750. ඊට පස්සේ මේ දෙවෙනි කොටසේ මීටර් 25යි මෙතන මීටර් 30යි. එතකොට ඒ කොටසේ වර්ගඵලයත් වර්ග මීටර් 750යි. ඊට පස්සේ මේ ත්‍රිකෝණේ ත්‍රිකෝණ වර්ගඵලය ගණනය කරන්නේ භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස. භාගය වැඩි කිරීම 20 කියන්නේ ආධාරකය ලම්බ උස 30යි. එතකොට එතන ඇවිල්ලා තියෙනවා වර්ගඵලය වර්ග මීටර් 300යි කියලා. එතකොට ඒ තුනේ එකතුව ගත්තම එනවා මේ තෘණ පිටියේ වර්ගඵලය ඔක්කොම 1800යි වර්ග මීටර. දෙක මෙම තෘණ පිටියේ සිතියමක් සැකසීම සඳහා තලමේසය ස්ථානගත කිරීමට වඩාත් සුදුසු ස්ථානය රූප සටහන මත සලකුණු කරන්න. එතකොට තලමේසය ස්ථානගත කරන්න නම් අපිට තලමේසය මධ්‍ය ස්ථානගත කරනවා නම් ඒ තලමේසයට ඔක්කොම ලක්ෂ හොඳට පේන ස්ථානයක් වෙන්න ඕන නේ. එහෙනම් අපිට මෙන්න මේ රවුම ඇතුළේ දක්වලා තියෙන ස්ථානයේ ඕන තැනක තලමේසය ස්ථානගත කරන්න පුළුවන්.
ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා ඉහත සඳහන් කළ තෘණ පිටිය සිතියම්ගත කිරීම සඳහා දම්වැල් මිනුම භාවිතා කරන්නේ නම් තෘණ පිටියේ සිතියම් සම්පූර්ණ කිරීමට සඳහා ගත යුතු අවම අනුලම්බ ගණන සඳහන් කරන්න. එතකොට දම්බැල් රේඛාවක් අපි මෙහෙම මැදින් අදිනවා කියලා හිතන්නකෝ. අපි දිගම අක්ෂය ඔස්සේනේ අඳින්නේ. එතකොට අනුලම්බ ගන්නවා නම් අනුලම්බ අවම ගානක් ගන්නවා කියන්නේ අපිට අවශ්‍ය වෙන පාඨාංකය අඩුම ටික. ඒ කියන්නේ මේ මුළු ටිකනේ. දැන් මේ තෘණ පිටිය වෙනස් වෙන්නේ මේ මුළු වලින්. හැඩය වෙනස් වෙන්නේ මේ මුළු වලින්. එතකොට අවම අනුලම්බ ගණන කියන්නේ මේ මුළු ටිකට ගත්තම හරි. එතකොට අපිට මුළු කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එතකොට අවම අනුලම්බ ගාන වෙන්නේ අනුලම්බ 8යි. හතරවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා භූමි අලංකරණයේදී ශාක ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. පළවෙනි ප්‍රශ්නේ භූමි අලංකරණය සඳහා තවාන් පැළ ප්‍රවාහනය කිරීමට පෙර කළ යුතු අත්‍යවශ්‍ය සූදානම් කිරීම් දෙක සටහන් කරන්න. එතකොට අපි දැන් තවන් දානවනේ පැළ. ඒ තවන් පැළ අරගෙන ප්‍රවාහනය කරන්න ඉස්සෙල්ලා මොනවද කරන්න ඕන කියලා තමයි මේ අහලා තියෙන්නේ. එතකොට උත්තර විදිහට දීලා තියෙනවා මෙතන ප්‍රවාහනයට ප්‍රමාණවත් කාලයකට පෙර ජලය සැපයිය යුතුය. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. සමහර වෙලාවට දැන් ප්‍රවාහන කරන්න කිට්ටුව ජලය සැපෙවුම ප්‍රවාහනයේදී ඔය ගැස්සීම් වගේ දේවල් නිසා ඒ පැලේ මුල් වලට එහෙම හානි වෙන්න පුළුවන්. ප්‍රවාහනය කරන්න ගොඩාක් ඉස්සෙල්ලා ජලය සැපෙවුවොත් සමහර වෙලාවට ඒ ප්‍රවාහනය කරන අතරතුර ඒ තවන් පැල මැලවෙන්න එහෙම පුළුවන්. ඊට පස්සේ දීලා තියෙනවා පැල ශ්‍රේණිගත කිරීම. ඒ කියන්නේ නිවැරදිව අසුරනවා. ඊට පස්සේ බඳුන් පිරිසිදු කිරීම. අපි දැන් මඩ පිටින් රොඩු පිටින් ඒ බඳුන් මේ වෙළඳපොළට ඉදිරිපත් කරොත් ඒවා සමහර වෙලාවට ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒ නිසා ඒ බඳුන් නිසියාකාරව පිරිසිදු කරන එක ඉතා වැදගත්. ඊට පස්සේ නිවැරදිව ඇසුරුම් කිරීම වල් පැල ඉවත් කිරීම. නිවැරදිව ඇසුරුම් කරන එකත් ඉතාම වැදගත්. ඇසුරුමකින් කරන්න ඕන දේවල් ඒ කියන්නේ ඒ පැලේ වර්ග නමක් එහෙම ප්‍රභේදය එහෙම සඳහන් කරනවා නම් ඉතාම හොඳයි. වල් පැල ඉවත් කරන්න ඕන අපේ තවන් ශාක පාත්තියේ ඒ තවන් පැල ඇතුලේ මේ වල් පැල එහෙම ඇදිලා තියෙන්න පුළුවන්. ඒවා වෙළඳපොළට යද්දී ඉවත් කරලා යවන්න ඕන. නැත්නම් වෙළඳපොළෙන් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. මෙන්න මේ උත්තර වලින් දෙකක් මෙතනට ලිව්වනම් ඒ ප්‍රශ්නෙට හරි. ඊළඟට දෙවෙනි එක අහලා තියෙනවා භූමි අලංකරණයේදී බහුලව භාවිතා වන විවිධ උද්‍යාන වර්ග 4ක් නම් කරන්න කියලා කියනවා. උද්‍යාන වර්ග ගොඩාක් තියෙනවා. ඕගොල්ලන්ට උගන්වලා ඒ අතරින් 4ක්. උදාහරණයක් ලෙස ජපන් උද්‍යාන, ගිරි උද්‍යාන, නාගරික උද්‍යාන, පියසි උද්‍යාන, සැමරෝම උද්‍යාන ඒවා ඔයගොල්ලන්ට ඒ වගේ 4ක් මෙතනට ලියන්න පුළුවන්. අපි යන් ඊළඟට පස්වෙනි ප්‍රශ්නෙට. වෘත්තීය හදිසි අනතුරු තුවාල වීම වෛද්‍යමය රෝගී තත්ත්ව හා මරණ අඩු කර ගැනීම සඳහා සියලු සේවා යෝජකයන්ට හා සේවකයන්ට උපකාර කරනවා ශ්‍රී ලංකා රජය මගින් වෘත්තීය ආරක්ෂාව හා සෞඛ්‍ය පිළිබඳ අනපනත් බලාත්මක කර ඇත. පහත දී ඇති ආරක්ෂක හා සෞඛ්‍ය සංකේත විස්තර කරන්න. සංකේත අපිට 5ක් දීලා දෙනවා. ඒ 5 විස්තර කරන්න කියලා තමයි මෙතන කියන්නේ. එතකොට මේ පළවෙනි සංකේතයෙන් හඳුන්වන්නේ හිස් වැසුම. ඒ කියන්නේ ආරක්ෂාව සඳහා හිස් වැසුම් භාවිත කළ යුතුයි කියන පණිවිඩය තමයි එකෙන් දෙන්නේ. එතකොට මේ දෙවෙනි සංකේතයේ ත්‍රිකෝණය ඇතුලේ අකුණක් දක්වලා තියෙනවා. ඒකෙන් ඒ කියන්නේ විදුලිය සම්බන්ධ ප්‍රකාශයක් තමයි එකෙන් කරන්නේ. අධිවෝල්ටීයතාවය සහිත ප්‍රදේශයක කියන එක තමයි ඒකෙන් හඳුන්වන්නේ. ඊට පස්සේ තුන්වෙනි සංකේතය මේ රවුමක් ඇතුලේ විකිරණශීලී අර සංකේතය දක්වලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් විකිරණශීලී අනතුරු ඇති ප්‍රදේශයක කියන උත්තරේ තමයි ඒක. ඊළඟ සංකේතයෙන් මේ කන්න ආවරණ පැළඳගෙන ඉන්න එක තමයි දාගෙන තියෙන්නේ. ඒ කියන්නේ කන්න ආවරණ පැළඳිය යුතුය කියන උපදෙස තමයි එකෙන් දෙන්නේ. ඊට පස්සේ ගිනි දැල්ලක් දක්වලා තියෙනවා සංකේතයේ විදිහට. මේ ගිනි දැල්ල ඕගොල්ලන් සෙඩ් වල එහෙම පෙට්‍රල් සෙඩ් ඒ වගේ
දකින්න පුළුවන් වහා ගිනි ඇවිලෙන සුළුයි කියන උපදේශය තමයි එකෙන් දෙන්නේ. ඊළඟට වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව යන විශේෂ ක්ෂේත්‍රයට අනුව ආපදාවක් යනු කුමක්ද? අපි මුලින් කතා කරපු විදිහට ආපදාවක් කියලා කියන්නේ යම් වෘත්තකයකට අනතුරකට හෝ රෝගාබාධයකට ගොදුරු වීමේ විභවයක් නැත්නම් ගොදුරු වීමේ හැකියාවක් ඇති ඕනම ද්‍රව්‍යයක් හෝ පරිසරයක් නැත්නම් මේ දෙකේම එකතුවක් තමයි ආපදාවක් කියලා හඳුන්වන්නේ. අපි ඊළඟට යමු රචනා ප්‍රශ්න වලට. රචනා ප්‍රශ්නේ පළවෙනි එක අහලා තියෙනවා බිම් මැනීමේදී දම්බෙල් මිනුම් ක්‍රමය භාවිතා කර නොහැකි අවස්ථා විස්තර කරන්න කියලා. එතකොට අපි දන්නවා රචනා ප්‍රශ්නයක් උත්තර ලියන්න ඕන විදිහක් තියෙනවා. අපි රචනා ප්‍රශ්නයකදී අනිවාර්යෙන් අහලා තියෙන ප්‍රශ්නේ තියෙන පද හඳුන්වන්න ඕන. ඒ කියන්නේ හැඳින්වීම ලියන්න ඕන. එතකොට අපි මේ ප්‍රශ්නේදී හඳුන්වන්න ඕනේ බිම් මැනීම කියන්නේ මොකක්ද කියලා අපි හඳුන්වන්න ඕන. හරිද? ඊට පස්සේ දම්බෙල් මිනුම් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්නත් ඕන. ඊට පස්සේ තමයි භාවිතා කරන්න නොහැකි අවස්ථා විස්තර කරන්න යන්න ඕන. එතකොට අර හැඳින්වීම් දෙකටත් ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ අර භාවිතා කර නොහැකි අවස්ථා විස්තර කරන ඒවට පොයින්ට් ලකුණු හම්බ වෙනවා. එතකොට බිම් මැනීම කියලා කියන්නේ සිරස් දුර, තිරස් දුර සහ දිශාව මැනීම තුළින් පෘථුවිය මත, පෘථුවිය උඩ හෝ යට පිහිටි ලක්ෂවල සාපේක්ෂ පිහිටීම සෙවීම තමයි බිම් මැනීම කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ දම්බෙල් මැනීම කියලා එකක් තියෙනවානේ. දම්බෙල් මැනීම කියන්නේ තිරස් දුර මැනීම සඳහා භාවිතා කළ හැකි ක්‍රමයක්. එහිදී දම්බෙලක් භාවිතා කරන්නේ ඊට පස්සේ දම්බෙල් මැනීම කියන එක හඳුන්වලා ඊට පස්සේ දම්බෙල් බිම් මැනීමට භාවිතයට ගත නොහැකි අවස්ථා මෙන්න මේ එක එක කරුණු හඳුන්වන්න ඕන. මේ කරුණ ලියලා ඒක යටතේ පොඩි හැඳින්වීමක් කරන්න ඕන. රූල් 3ක් 4ක් වගේ. පළවෙනි එක දාලා තියෙනවා බෑවුම් සහිත භූමියක් හෝ කඳුකර ප්‍රදේශවල බිම් මැනීම සඳහා. දෙවෙනි එක ප්‍රමාණයෙන් ඉතා විශාල ඉඩම් මැනීම සඳහා. දැන් දම්වැල් ඔයගොල්ලෝ දන්නවනේ දම්වැල්ලක් එන්නේ මීටර් 20 30 50 වගේ පොඩි ප්‍රමාණ වලින් මේ දම්වැල් නිෂ්පාදනය කරන්නේ. එතකොට විශාල ප්‍රමාණයක් අක්කර ගානක ඉඩමක් මැනිනවා කියන එකට දම්වැල් මිනුම ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ දත්ත වැඩි ප්‍රමාණයක් සහිත ඉඩ මැනීම සඳහා. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ අක්කර ගානක ඉඩමක විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් විශාල ලකුණු කළ යුතු අයිතම සංඛ්‍යාවක් තියෙනවා නම් එක එක අයිතමේ සඳහා අපිට විශාල අනුලම්බ ප්‍රමාණයක් ගන්න වෙනවා. එතකොට ඒක ඉතා විශාල කාලයක් වැය වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා දත්ත වැඩි ප්‍රමාණයක් සහිත ඉඩම් වලට දම්වැල් මිනුම භාවිතා කරන්න අමාරුයි. ඊළඟට මැනුම් ස්ථාන අතර තිරස් දුර මැනීමට අපහසු අවස්ථාවලදී. ඒ කියන්නේ මෙතන බෑවුම් සහිත පරිසර වගේ අන්න ඒක තමයි මෙතන කියලා දෙන්නේ. ඊට පස්සේ කැලෑබද ප්‍රදේශ මැනීමේදී දම්වැල් අරගෙන ඉංජිනේරු දම්වැල් වගේ අරගෙන යද්දී කැලෑබද ප්‍රදේශෙන් නම් ඕක පැටලෙන්න එහෙම ඉඩ කඩ තියෙනවා. ඉතින් මේ පැටලුම් ලිහන්න ඒව කරදර නිසා කැලෑබද ප්‍රදේශවල මනින්නත් දම්වැල් මිනුම හරියන්නේ නැහැ. ඊළඟට අපි යන දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ A අහලා තියෙනවා බාධක වලින් තොර කුඩා බිම් කැබැල්ලක වර්ගඵලය මැනීම සඳහා තලමේස මිතික බිම් මැනීමක් අරිය ක්‍රමය භාවිතයෙන් සිදු කරන ආකාරය විස්තර කරන්න. එතකොට අපි මෙතන මොකද්ද විස්තර කරන්න ඕන? ඒ කියන්නේ හැඳින්වීමක් දෙන්න ඕන. දැන් මේක බිම් මැනීම පාඩම නිසා අපි අනිවාර්යෙන් බිම් මැනීම කියන්නේ මොකද්ද කියලා නැවතත් හඳුන්වන්න ඕන. ඊට පස්සේ මේක අහලා තියෙනවා තලමේස මිතික බිම් මැනීම ක්‍රමය කියන්නේ මොකද්ද කියලා හඳුන්වන්න ඕන. ඊට පස්සේ තමයි සිදු කරන ආකාරය විස්තර කරන්න ඕන. ඉස්සෙල්ලා කිව්වා වගේ බිම් මැනීම කියන්නේ සිරස් දුර, තිරස් දුර සහ දිශාව මැනීම තුළින් පෘථිවි පෘෂ්ඨය මත, පෘථිවි පෘෂ්ඨය උඩ හෝ යට පිහිටි ලක්ෂවල සාපේක්ෂ පිහිටීම සෙවීම තමයි බිම් මැනීම කියලා කියන්නේ. ඊට පස්සේ මේ තලමේස මිතික බිම් මැනීම කියලා හඳුන්වන්නේ
අරිය ක්‍රමය භාවිතය වෙන්නේ ඉඩමේ මායිම් පැහැදිලිව පෙනෙන ක්ෂේත්‍රයක මැදට වන්නට තලමේසය තියලා ඒ ක්ෂේත්‍රයේ සිතියම ඇඳ ගන්නා ක්‍රමයක් තමයි අරිය ක්‍රමය කියලා කියන්නේ. එතකොට අරිය ක්‍රමයේ සිදුවන ආකාරය මෙතන දක්වලා තියෙනවා. මුලින්ම ක්ෂේත්‍රයේ මැදට වන්නට ලක්ෂයක් ලකුණු කරන්න ඕන. ඊට පස්සේ තලමේසයේ ඇඳීමේ පූර්වයෙන් තලමේසයට කඩදාසිය තබා අල්පනිති මගින් සවි කරන්න ඕන. ඊළඟට ක්ෂේත්‍රයේ මැද ලකුණු කරගත් ලක්ෂය මත තෙපාව ස්ථාවරව තබන්න ඕන. ඒ කියන්නේ භූමියේ ලක්ෂයයි තලමේසයේ ලක්ෂයයි සමපාත කරන එක තමයි මේ කියන්නේ. ස්ප්‍රීතු ලෙවලේ ආධාරයෙන් තලමේසය මට්ටම් කරගන්න ඕන. ඒ කියන්නේ ලෙවල් ස්ප්‍රීතු ලෙවල් එකකින් මේසය මට්ටම් කරගන්න ඕන. ඊට පස්සේ තලමේසය මත රැඳ වූ කඩදාසියේ ඇල්පෙනෙත්තක් පිටවන්න ඕන. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂය ඇල්පෙනෙත්තක් ගහන්න ඕන. මධ්‍ය ලක්ෂණ හඳුනා ගන්න අපිට ලේසි. ඊළඟට මාලිමාව භාවිතයෙන් දිශානතිය සකසන්න. මාලිමාවක් තලමේසය උඩ තියලා උතුරු දිශාව ලකුණු කරගන්න ඕන. ඊට පස්සේ ලම්බය හා ලම්බ කරුව භාවිතා කර භූමියේ ලක්ෂය තලමේසයේ ඇල්පෙනිත්ත ගැසූ ස්ථානය සමපාත කරන්න ඕන. ඊට පස්සේ ඉඩමේ තෝරාගත් ස්ථානවල රිටි ස්ථාපනය කර ඒ දෙස ඇලිඩේටයෙන් බලා එම ලක්ෂයන්ට රේඛා ඇඳින්න. ඒ කියන්නේ අපි දැන් තලමේසයේ මැද ස්ථානගත කළා ඉඩමේ මායිම් වල රිටි ස්ථාපනය කළා ඇලිඩේට් එකෙන් ඒ මායිම් රිටි බලලා ඒ දිශාවන් වලට රේඛා අඳින්න ඕන. ඊට පස්සේ සලකුණු කර ලක්ෂයේ සිට රිටි වලට ඇති දුර, ඒ කියන්නේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් රිටි වලට තියෙන දුරට මිනුම් පටි ආධාරයෙන් මනින්න ඕන. ඊට පස්සේ මේ මනින ලද දුරවල් සුදුසු පරිමාණයකට අර තලමේසයේ මත තියෙන කඩදාසියේ අඳින්න ඕන. ඊට පස්සේ මායිම් මායිම් ලක්ෂය යා කරලා ඉඩමේ සිතියම ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඉඩමේ වර්ගඵලය ගණනය කරන්න එහෙම පුළුවන්. ඊට පස්සේ පරිමාණය දක්වන්න ඕන අනිවාර්යයෙන්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඒකේ අහලා තියෙන්නේ උච්චත්ත මිනුම් ලබා ගැනීම සඳහා ඩම්පි ලෙවලය පිහිටුවන්නේ කෙසේදයි විස්තර කරන්න කියලා. එතකොට මෙතනත් උච්චත්ත මිනුම් කියන එක අපි හැඳින්වීමක් ලියන්න ඕන. උච්චත්ත මිනුම් යනු කිසියම් සමුද්දේශිත මට්ටමකට සිට පොළවේ මතු පිට උස ප්‍රමාණයක් ලබා ගැනීමට භාවිතා කරන මිනුම්. හරිද? ඊට පස්සේ ඩම්ප් ලෙවල් එක පිහිටුවන්නේ කෙසේදයි කියලා විස්තර කරන්න ඕන. ඩම්ප් ලෙවල් කිසියම් ක්ෂේත්‍රයක ඩම්ප් ලෙවලේ පිහිටුවීමේදී පහත සඳහන් පියවර අනුගමනය කළ යුතුය. උපකරණ පිහිටව යුතු ලක්ෂ්‍ය තීරණය කරන්න ඕන. ඊට පස්සේ උපකරණයේ ලම්බය හා එම ලක්ෂ්‍ය මතට එනසේ තෙපාව සකස ගන්න ඕන. ඩම්ප් ලෙවලේ උස ක්‍රියා කරවන්නාගේ ඇස් මට්ටමට සකසා ගන්න ඕන. ඊට පස්සේ මට්ටම් ඉස්කුරු උපසීරු මාරු කිරීමෙන් උපකරණය මට්ටම් කරගන්න පුළුවන්. ඔන්න ඔය කාරණා ටික විස්තර ඇතුව ලියුවනම් ලකුණු හම්බෙනවා. B ප්‍රශ්නෙන් අහලා තියෙනවා භූමි අලංකරණයේ ප්‍රතිලාභ විස්තර කරන්න කියලා. එතකොට මේකේ අපි මොකද්ද හඳුන්වන්න ගන්නෙ? ඔව් භූමි අලංකරණය කියන එක අපි හැඳින්වීමක් දෙන්න ඕන. ඒ හැඳින්වීමට වෙනම ලකුණු කොටසක් අයිති වෙනවා. මුලින්ම කරන්නේ භූමි අලංකරණයේ භූමි අලංකරණය කියන එක අපි හඳුන්වලා ඊට පස්සේ ඒකෙන් එන ප්‍රතිලාභ විස්තර කරනවා. එතකොට භූමි අලංකරණය කියලා හඳුන්වන්නේ ගෙවත්තක් හෝ ඕනෑම භූමි භාගයක් වඩාත් ආකර්ශනීය වන ලෙස එහි පවත්නා භූමිය වෙනස් කිරීම, අලංකරණය සඳහා ශාක එකතු කිරීම හා ව්‍යුහ පිහිටුවීම භූමි අලංකරණය ලෙස හැඳින්වේ. ඒක තමයි භූමි අලංකරණයේ නිර්වචනය විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ භූමි අලංකරණයේ ප්‍රතිලාභ විදිහට යම් ඉඩමක භූමියක වටිනාකම ඉහළ නැංවීම, මානසික හා ශරීර සුවතාව ඇති කර ගැනීමට හැකියවීම, යම් ස්ථානයක් අලංකාර කර ගැනීමට හැකියවීම, භූමියෙන් උපරිම කාර්යක්ෂමතාවයක් ලැබෙන පරිදි භූමිය හැසිරවීමට හැකියවීම, යම් ස්ථානයක ඇති කටුක ස්ථාන සංගවා තැබීමට හැකියවීම, ශබ්ද දූෂණය පාලනය වේ,
විශේෂ වැදගත් ස්ථාන සඳහා ප්‍රෞಢත්වයේ ඉස්මතු කර පෙන්වීම මගින් සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම, රැකියා අවස්ථා ජනනය වීම තුළින් රටේ ආර්ථිකයට පිටුවහලක් වීම මේවා හඳුන්වන්න පුළුවන්. එතකොට යම් ඉඩමක භූමියක වටිනාකම ඉහළ නැංවීම කියන එක යටතේ දැන් අපි හිතන්නකෝ ඉඩමක් විකුණනවා කියලා. එතකොට අපි මේ කැලේ වැවිච්ච එහෙම ඉඩමක් විකුණනවා නන්ද කට්ටිය ගන්න පෙළඹෙන්නේ. නැත්තම් අපි ලස්සනට තනකොළ ටිකක් අල්ලලා ශාක විසිතුරු ශාක මේව කරලා ශාක වැටි එහෙම හදලා දෙනවා නන්ද ඒගොල්ලෝ ගන්න පෙළඹෙන්නේ කියලා. එතකොට එහෙම එකක් ගත්තොත් ඒගොල්ලෝ වැඩි පෙළඹෙන්න ඉඩකඩ තියෙන්නේ විසිතුරු ලෙස තියෙන එක මිලදී ගන්න තමයි ඒගොල්ලෝ වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ. එතකොට ඊළඟට මානසික හා ශාරීරික සුවතාව ඇති කර ගැනීමට හැකියීම. එතකොට අපිට දැන් උදේ පාන්දර නැගිට ගමන් දැන් හිතන්නකෝ අපි ලස්සන වත්තක් දැක්කොත් ඒක අපිට මනසට මනස සුව වෙනවා කියන්නේ ඉබේම ශරීරය සුවතාවයටපත් වෙනවා. එතකොට ඒවට බලපාන්න පුළුවන් මේ භූමිය අලංකරණය. හරිද? ඊට පස්සේ යම් ස්ථානයක් අලංකාර කර ගැනීමට හැකි වේ. ඔව් අලංකාර කර ගැනීම තමයි අපි භූමිය අලංකරණයෙන් ප්‍රධාන ප්‍රතිලාභයක් විදිහට අපිට ගන්න පුළුවන් ඒක. ඊළඟට භූමියෙන් උපරිම කාර්යක්ෂමතාවයක් ලැබෙන පරිදි භූමිය හැසිරවීමට හැකි වේ. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ අනවශ්‍ය තැන්වල ගහක් තියෙනවා නම් ඒ කියන්නේ අවුව වැටෙන්න ඕන තැනකට දැන් හෙවණට ලොකු ගහක් වවලා තියෙනවා නම් අපිට ඒක ගැලපෙන්නේ නෑනේ. එතකොට භූමිය අපිට කාර්යක්ෂම ලෙස පාවිච්චි කරන්න බෑ. අපිට දැන් මිදුලක් හරි මොකක් හරි මැද්දේ ලොකු ගහක් වවලා තිබ්බොත් ඒක යට හෙවණ තියෙනවා. එතකොට හෙවණ තියෙද්දි හෙවණට ප්‍රිය කරන ශාක වවන්න විතරයි පුළුවන්. එතකොට දැන් අවුව වගේ ඕන ශාකයක් දැන් ගෙඩි හැදෙන මල් හැදෙන ශාක වලට අවුව හොඳට අවශ්‍යයි. එතකොට ඒ වගේ ශාකයක් අපිට හේ වවන්න ඕන නම් එතකොට ඒක අපිට කරගන්න බැරි වෙනවා. හැබැයි අපි සැලසුම් කරලා ලස්සන්ට ඒ ලොකු ශාකය ඕන තැනට එන විදිහට අපි කලින් සැලසුම් කරලා හැදුවා අපිට මේ භූමිය උපරිම කාර්යක්ෂමතාවයක් ලැබෙන විදිහට ගන්න පුළුවන්. ඊළඟට යම් ස්ථානයක ඇති කටුක ස්ථාන සංගවා තැබීමට හැකියි. දැන් අපි හිතමුකෝ කටුක ස්ථාන කියලා. ඒ කියන්නේ භූමිය මත මොකක් හරි වෙනස් කරන්න බැරි ලොකු ගලක් පර්වතයක් එහෙම වගේ මොකක් හරි තියෙනවා නම් අපිට ඒක වහන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට ඉස්සරහින් ගස් ඉඳනවා. දැන් අපි ලොකු ගහකින් ලොකු ගලක් වගේ තියෙනවා නම් උණ පඳුරක් වගේ ඉඳුවා ඒ ස්ථාන ලස්සනට හදන්න පුළුවන්. ඊට පස්සේ ශබ්ද දූෂණය පාලනය වෙනවා. ඊළඟට විශේෂ වැදගත් ස්ථාන සඳහා ප්‍රෞಢත්වයේ ඉස්මතු කර පෙන්වීම මගින් සංචාරක ආකර්ෂණය වැඩි කර ගන්න පුළුවන්. දැන් අපි ඔය තියෙන ලංකාවේ තැන් වලට ඔయిత වඩා ඇත්තටම ලස්සනට ගල් ගෙනල්ලා ගල් වලින් විතරනේ දැන් ලස්සනට ඒ වගේ මේ ශාකත් ගෙනල්ලා ලස්සනට භූමි අලංකරණය නිසි පරිදි කරොත් මේ තියෙන ඒවටම ඒ කියන්නේ ප්‍රෞಢ ස්ථාන වලට වැඩි ආකර්ෂණයක් නැඹුරු කරගන්න පුළුවන්. ඊළඟට රැකියා අවස්ථා ජනනය වීම තුළින් රටේ ආර්ථිකයට පිටුවහලක් වේ. ඔව් අපි එතකොට භූමි අලංකරණ ක්ෂේත්‍රයේ වැඩ කරන්න කවුරු හරි අයට රස්සාවක් දෙන්න පුළුවන් නම් නැත්තම් ඒ අවස්ථා ජනනය වෙනවා. ඒ බීම තුළින් රටේ ආර්ථිකයටත් ලොකු පිටිවහලක් වෙනවා. අපි ඊළඟට යන් C කොටසට. ඒකේ අහලා තිනවා ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන තෙත්බිම් පාරිසරික පද්ධති සඳහන් කර පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීමේදී ඒවායේ වැදගත්කම විස්තර කරන්න කියලා දීලා තියෙනවා. එතකොට මේකේ අපි හඳුන්වන්න ඕන මොකද්ද? හැඳින්වීමට තෙත්බිම් පාරිසරික පද්ධතිය කියන එක අපි හඳුන්වන්න ඕන. ඊට පස්සේ තමයි පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීමේදී ඒක වැදගත් වෙන්නේ කොහොමද කියලා විස්තර කරන්න ඕන. එතකොට තෙත්බිම් පාරිසරික පද්ධතියක් කියලා කියන්නේ වසරේ වැඩි කාලයක් ජලයෙන් යට වෙලා තියෙන පරිසර පද්ධතියක් තමයි තෙත්බිම් පරිසර පද්ධතියක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ මෙතන උදාහරණ ටිකක් දීලා තියෙනවා ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන තෙත්බිම් පරිසර පද්ධති කියලා. ගංගාදිය පහරවල්, මිරිදිය ජලාශ, වගුරු බිම්, මොගහුරු බිම්, විල්ලු තන බිම්, කඩොලාන පරිසර පද්ධති. ඕවා ලංකාවේ දකින්නට පුළුවන් තෙත්බිම් පරිසරයේ පද්ධති තමයි. එතකොට
ඒ පද්ධති කොහොමද පාරිසරික සමතුලිත පවත්වා ගැනීමට වැදගත් වෙන්නේ? එතකොට මේ තෙත්බිම් පරිසර පද්ධති වලින් එන වැදගත්කම් තමයි මේ යටින් තියලා තියෙන්නේ. ගම් වතුර පාලනය වෙනවා. ජෛව විවිධත්වය පවත්වා ගන්න පුළුවන්. අවසාදිත රඳවා ගන්න පුළුවන්. ජෛව ප්‍රතිකර්මණය පිරිපහදු කිරීම කරන්න පුළුවන්. ජල චක්‍රය පවත්වා ගන්න උදව් වෙනවා. කාබන් ස්ෆටිකීකරණයට උදව් වෙනවා. එතකොට ගම් වතුර පාලනය කරන්න තෙත්බිම් පරිසර පද්ධති වල තියෙනවා ඒ කුඩා ගස් ලොකු ගම් වතුරක් ආවොත් ඒකේ සැර එහෙම අඩු කරන්න පුළුවන් තත්ත්ව තියෙනවා. අවසාදිත රඳවා ගන්න කියන්නේ ගම් වතුරකට පස්සේ ওই විල්ලු වගේ තැන්වල එන පොහොර ඒ පෝෂණ සංඝටක වගේ ඔක්කොම රැඳෙනවා. එතකොට ඒ ස්ථානවල අලුතෙන් ජෛව පද්ධති අපිට ආරම්භ වෙනවා දකින්න පුළුවන්. ඒවට මොහුරුණ සත්ත්ව කාණ්ඩ ඉන්නවා, ශාක විශේෂ තියෙනවා. එතකොට ඒක වෙනම පරිසර පද්ධතියක්. අන්න ඒ වගේ මේ ලක්ෂණ වලට වැදගත් වෙනවා තෙත්බිම් පරිසර පද්ධති. එතනින් අපේ පේපර් එක ඉවර වෙනවා හතරවෙනි පේපර් එක. එතකොට අපි හතරවෙනි පේපර් එක යටතේ කතා කරේ බිම් මැනීම හා මට්ටම් ගැනීම පාඩම, විසිතුරු ශාක උද්‍යාන විද්‍යාවේදී ලියැලීම කියන පාඩම, ජෛව පද්ධති වල තිරසාර සංවර්ධනය සඳහා වැදගත්කම කියන පාඩම, විවිධ රැකියාවන්ට අදාළ වෘත්තීය ආරක්ෂාව හා සෞඛ්‍ය ක්‍රියාමාර්ග කියන පාඩම් 4 කවර් වෙන විදිහට තමයි මේ පේපරේ අපි හදන්න සැලසුම් කරේ. එතකොට මේ පේපර යටතේ ඒ පාඩම් 4ට අදාළව බොහොමයක් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල තිබ්බ ගැටලු සාකච්ඡා වුණා. ඉතින් අංගේ මල්ලේ ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨ ශිෂ්‍ය සංගමය ලෙස අපි මේ කරන වැඩේ ගැන ඔයාලා සතුටු වෙනවා කියලා අපි හිතනවා. ඒ වගේම ඕගොල්ලන්ට මේ පේපර් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එකට ගිහිල්ලා සම්බන්ධ වෙලා ඒකෙන් ගන්න පුළුවන්. මේ පේපරේ විතරක් නෙවෙයි අපේ BST අදාළව පාඩම් සියල්ලම පේපර් 5ක් විදිහට ඉදිරිපත් කරන්නේ. ඒ පේපර් 5ම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අංගේ මල්ලේ ඔයගොල්ලන්ට උසස් පෙළ විභාගයට සුබ පතන ගමන් මම නිහඬ වෙනවා. ස්තුතියි.